ඔබේ ගෙවත්ත පිළිබඳව කතා කෙරෙන ගෙවතු වගා අත්වල. අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සැමටම. ඉතින් අදත් අපි ගෙවත්තෙන් ඔබ හමුවන්නටයි මේ සූදානම් වෙන්නේ. ගෙවතු වගාවට කැමති ඔබට අපි ආරම්භ කරනවා අද දවසේදී ගෙවත්තට එකතු වෙන්න කියලා. අපි කතා කරමු ගෙවත්තට ඉඳලා ඔබේ ගෙවතු වගාවන් පිළිබඳව. ඉතින් මේ දවස්වල පවතින මේ ආර්ථික අර්බුදය. මෙන්න මේ අර්බුදයට ආහාර භෝග පිළිබඳව අපි කතා කරනකොට කොහොමද අපිට පුළුවන් වෙන්නේ ගෙවත්තෙන් මේකට පිළිතුරක් ලබා දෙන්න කියලා අපි අද දවසේදී අවධානය යොමු කරමු. මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ හෝමාගම් පැලැටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක පියල් කුමාරගේ මහතා. ඉතින් ඒ වගේම ඔබටත් අපි ආරම්භ කරනවා අපිත් එක්ක එකතු වන්නට කියලා ගෙවත්තට. දුරකථන අංක ඔබට මතක් කරන්නම් 268යි 24යි 11 268යි 94යි 28 268යි 24යි 11 268යි 94යි 28 අපේ දුරකථන අංක. මේ දුරකථන ඔස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා අපිත් එක්ක ගෙවත්තට එකතු වෙන්න ඔබේ ගෙවතු වගා ගැටලු පිළිබඳව පැහැදිලි කිරීම කරගන්න. ඒ වගේම ඔබට දැනුම් දෙන්නම් අපි ස්වදේශීය සේවා මුහුණු පොත ඔස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා අපිත් එක්ක එකතු වන්නට. ඒ වගේම ස්වදේශීය සේවා YouTube channel එකනොත් ඔබට පුළුවන් මේ වැඩසටහන නරඹන්නට. අපි එහෙනම් ප්‍රවිෂ්ටයක් ලබා ගමු පියල් මහත්මයා. අපි කොහොමද ගෙවත්තෙන් ඉඩකඩක් ලබා දෙන්නේ කියලා කතා කරන්න පෙර මේ ආහාර භෝග ටික හදාගන්න අපි කතා කරමු මේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව. මොකක්ද මේ? අයිබෝවන් මම ආහාර සුරක්ෂිතතාව ගැන ආරම්භයක් ගන්නම් මේ විදියට. අපි සියලුම දෙනා සත්වයෝ. එතකොට අපිට මිනිත්තු කිහිපයක් හුස්ම නැතුව එහෙම නැත්නම් ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඊගාවට දින දෙක තුනක් ජලය නැතුව ඉන්න පුළුවන්. තවත් දින කිහිපයක් ආහාර නැතුව ඉන්න පුළුවන්. එතකොට අපේ ප්‍රධාන මූලික අවශ්‍යතාවයක් තමයි ආහාර. එතකොට මේ ආහාර අපි සපයාගන්නේ ශාක හා සත්ව ද්‍රව්‍ය හැටියට. එතකොට අපිට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ මේ ආහාරය. එතකොට මේ ආහාරය එක පැත්තකින් අපිට නොගෙන බෑ, අත්‍යවශ්‍යයි. මොන තරාතිරමේ මොන જાතියේ මොන ආගමේ වුණත් අපිට ආහාර අවශ්‍යයි. එතනින් එහාට ගත්තාම ආහාර සුරක්ෂිතතාවයෙන් කියන සරලව අදහස් වෙන්නේ සෑම පුරවැසියෙකුටම ප්‍රමාණාත්මක හා ගුණාත්මක ආහාර පහසුවෙන් තමාට පහසු ස්ථානවලින් පහසු හැකි වෙලාවෙදී පහසු මිලකට ලබා ගන්න කියන හැකියාව. එහෙම නැත්නම් කිව්වොත් සරලව ගත්තොත් පහසුවෙන් තමන්ගේ ආහාර වේල සපයා ගන්න තියෙන හැකියාව තමයි අපි ආහාර සුරක්ෂිතතාවය කියලා හදන්නේ. ඒක තවදුරටත් අර්ථකථන එනවා. රටක් ගත්තාම මේ රටේ තාක්ෂණයෙන්, මේ රටේ අමුද්‍රව්‍ය භාවිතා කරලා, වැඩිහරියක් මේ රටේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා, ඒ රටේ බීජ වර්ග භාවිතා කරලා කරන්න පුළුවන් තමයි වඩාත් රටක් හැටියට ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරන්න වෙන්නේ. එතකොට රටක ආහාර සුරක්ෂිතතාවය ඒ රටේ අනාගත පැවැත්මටත් වර්තමාන පැවැත්මටත් ඉවහල් වෙනවා. හිතන්නේ මේ වෙනකොට අපි රටක් ශ්‍රී ලාංකික හැටියට අද ලංකාවේ ඉන්න වයෝවෘද්ධම ජ්‍යෙෂ්ඨ පුරවැසියත් ඉතාමත් අභියෝග බුද්ධ විදින කාලයක්. එතකොට මේ කාලේ අපිට ආහාර අවශ්‍යයි. එතකොට අපිට රටක් හැටියට මේ ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන් පුළුල් පරිසරයක් මේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. අපිට භූමියක් තියෙනවා. පැය 12ක සූර්යාලෝකය තියෙනවා දින 365ෙම. අපිට වර්ෂාපතන රටක් දෙකක් ප්‍රධානව මෝසාන සුළං දෙකකින් හා විශාල ගංගා පානින් අවශ්‍ය ජලය තියෙනවා. අපේ රජවරු 33000 කියලා වැව් හදලා තියෙනවා. අපේ ශ්‍රී ලාංකිකයෝ ගෙවත්ත කියන එක තමන්ගේ ඇඟේම තියෙන එක අවයවයක් හැටියට. ඒ වගේම තමයි මේ ගෙවත්තෙන් තමයි අපේ පරම්පරාගත ඥානය දිගටම ආවේ. දුවගෙන් අම්මගෙන් දුවට, තාත්තගෙන් පුතාට මේක ගෙවත්ත කියන එක අපි හදාගත්තොත් සත්ත්ව පාලනයත් භෝගවත් එකතු කරගෙන මං හිතන්නේ අද මේ පවතින වාතාවරණය තුළ තමන්ගේ ආහාරය සපයා ගන්න ගෙවත්තක් තියනවා කියන්නේ තරම් පෝසතෙක් තවත් ඉන්නවා කියලා. ඒ කියන්නේ අද ගෙවත්ත කියන එක අපිට වත්කමක්. ඔව් දැන් අපි අතීතයේ දිහා බැලුවාම අපි අතීතයේ ඉඳලම අපි වගාගෙන අපි වවල කාපු જાතිය. ඔව් අනිවාර්යයෙන්ම අපි වවල කාව විතරක් නෙමෙයි පෙරදිග ධාන්‍යාකාරය කියන්නේ අපි ලංකාවේ වෙන රටවලටත් ධාන්‍ය පිටරට යවුවා කියන. අපිත් දුන්නා. ඔව් අපිත් දුන්නා. ඒ වගේම දැන් අපිට දැන් තේරෙනවා අපි අද යම්කිසි ගත්ත තීරණවල ප්‍රශ්න හෝ මොන හෝ ඇති තත්ත්වයක් එක්ක අද අපිට ලෝකේ වැඩිම ජනගහනයක් තියෙන චීනෙන් අපිට හාල් ගේනවා.
වැඩිම ජනගහනයක් ඉන්න ඉන්දියාවෙන් අපිට ආහාර දෙනවා. ඒ නිසා අපිට කොහේ හරි වැරදුනා අපි ඒ වැරදි හදාගන්න සියලුම කණ්ඩායම් එකතු වෙන්න ඕන වගේම පුරවැසියෝ හැටියට පවුලක් හැටියට අපිට කණ්ඩ දෙන්න අපිට වගකීමක් තියෙනවා. එතකොට ඒ වගකීම තුල මේ අවස්ථාවේ හොඳම විකල්පය තමයි අපි සියලු දෙනාම වෙන්දටත් වඩා ගෙවත්තට උමෙන එක. ඔබ අපි යන එනකොට පාක දෙපස දකින්න උන් තරම් ඉඩම් තියෙනවා. හිස් ඉඩම් මර මාන වෙවිලා. එහෙම නැතුව අපේ ඉඩකඩ තියෙනවා අපි ලස්සන මල් වවලා. ඉතින් මේකට විශේෂ ඥානයක් අවශ්‍ය නැහැ. අපි මල් ගහක් වවන්න පුළුවන් නම් අපේ ඉඩමේ නැත්තම් අපේ සඳලු තලේ අපේ මිදුලේ ඒ දැනුම ප්‍රමාණවත් අපිට භෝගයක් වවා ගන්න. ඔව්. අපි ඔබට දුරකථන අංක මතක් කරන්නම් 268 24 11 268 94 28 අපේ දුරකථන අංක 268 24 11 268 94 28 අපේ දුරකථන අංක. පියල් මහත්මයා අපට වැඩි ඉඩකඩක් තියෙන ඉඩම් වගේම ඉඩකඩක් නැති අයත් ඉන්නවා. පර්චස් ගානකට සීමා වෙච්ච අය ඉන්නවා. වගේම තට්ටු නිවාසවල ජීවත් වෙන අයත් ඉන්නවා. අපි පොදුවේ කතා කරමු. අපි මේ ආර්ථික ප්‍රශ්නයට අපි කොහොමද අපේ ජීවත් වෙන වටපිටාවෙන් පිළිතුරක් ලබා දෙන්නේ කියන එක පිළිබඳව කතා කරනකොට අපි පිළිතුරක් ලබා දෙන්නේ කොහොමද? මේ තට්ටු නිවාසයක් ඉඩකඩ සීමිත ප්‍රමාණයක ඉන්න කෙනෙක්, ඉඩකඩ විශාල ප්‍රමාණයක ඉන්න කෙනෙක්, ඒ වගේ මධ්‍යස්ථ ප්‍රමාණයක ඉඩකඩක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. මේ අය තමුන්ගේ මේ බින් අඟලා හරි ප්‍රයෝජනට අරගෙන කොහොමද මේ වගා කටයුතු සිදු කරන්නට අපි ඕනේ? ගෙවතු වගාව කියලා සරලව අදහස් කරොත් ගෙවත් හා ඒ ආශ්‍රිත තියෙන පරිසරය වගාවට යොමු කරන අපේ අවශ්‍යතා සපුරාගන්න කරන කටයුත්තක් හැටියට දකින්න පුළුවන්. මේක ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක්. මේකෙදී ලංකාවේ අපි ප්‍රධානව හඳුනා ගන්නවා ගාමීය ගෙවතු, අර්ධනාගරික ගෙවතු, නාගරික ගෙවතු, එහෙම නැත්නම් PSC තට්ටු නිවාසවල හැටියට නාගරික ගෙවතු හැටියට. එතනින් එහාට අපි ඔබට රටට යෝජනා කරන්න සූදානම්. මෙතනින් එහාට මේ ගෙවතු සංකල්පය උතනිනුත් නවතින්නේ නැතුව කාර්යාල පරිශ්‍රය තුල තමන්ගේ පෞද්ගලික වෙන්න පුළුවන්, රජයේ ආයතන වෙන්න පුළුවන්. ඒ ආයතන වල වෘත්තිකයන් එකතු වෙලා තම කාර්යාල පරිශ්‍ර ඒ කර්මාන්ත ශාලා වැටවල් ඒ සියල්ලක්ම උපයෝගී කරගෙන හැම කොටසකම මේ ගෙවතු වගාව ආරම්භ කළ යුතුයි. එතකොට මේ සඳහා පුළුල් විභවයක් අපිට තියෙනවා. එතකොට මේ සඳහා අපිට මෙතනදී ගාමීය නැත්නම් අර්ධනාගරික කණ්ඩායම් වලට තමන්ගේ ඉඩම දැන් භාවිතා කරනවත් ඇති. දැන් මේක ගෙවත්තක් තියෙනවා. මේ ගෙවත්ත වැඩි දියුණු කරන්න වෙලාව මේක. ගෙවත්තක් නැත්නම් ගෙවත්තක් ආරම්භ කරන්න වෙලාව මේක. එතකොට මේ සඳහා ඔබට පහසුකම් හැටියට දේවල් ගොඩක් ඔබට ලැබිලා ඇති. ඔබ ඒවා තේරුම් ගන්න ඕනේ. ඔබට භූමියක් තියෙනවා, ඔබට හිරුවෙලිය තියෙනවා ඇති, ඔබට වතුර ඇති. එතකොට ඒ ටික කොහොමද අපි භෝගයක් හිටවගන්නේ? එකක් තමයි අපි රටක් ජාතියක් හැටියට මේ වෙලාවේ යම්කිසි ආහාර භෝග ටිකකට සීමා වෙලා ඉන්නවා. නමුත් අපි දැන් ප්‍රධාන වශයෙන් ගත්තොත් ප්‍රධාන ආහාරය වී නැත්නම් හාල් වලින් හදන බත්. එතකොට ඒක සීමා වෙනවා නම් අපිට අතීතේ නම් තිබුණා තවත් අතිරේක ආහාර භෝග විශේෂ රාශියක් තිබුණා. අල වර්ග 150ක් විතර වගේ. ඒ අල වර්ගයක් එකක් ඇතුළේ ගත්තත් තවත් වර්ග ගොඩාක් තියෙනවා. මඤ්ඤොක්ක ගත්තොත් මඤ්ඤොක්ක වර්ග දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරපු වර්ගම තියෙනවා 10ක් විතර. ඒවා මාස 3න් පීදෙන ඒවා මාස 3න් අපිට අස්වැන්න එලන්න පුළුවන් ඒවා. මාස 5කින් 6කින් එලන්න පුළුවන්. මාස 7කින් එලන්න පුළුවන් ඒවා. එතකොට පුළුල් භෝග ජෛව විවිධත්වයක් අපිට තියෙනවා. ඒ විවිධත් ඒ පොළොව යට හැදෙන අල වර්ග, උඩින් හැදෙන පලා වර්ග, ගෙඩි වර්ග, එතනින් එහාට අපි කුළුබඩු ටික, ඖෂධ ටික පුළුවන් නම් අපිට කුඩා සත්ත්ව පාලන ඒකකයක් ආරම්භ කරන්න ඒවලා සත්ත්ව පාලනයෙන් පැත්තෙන් ගන්න පුළුවන් සත්ත්ව ප්‍රෝටීන ටික ඒවා එකතු කරගන්න අපිට පුළුවන්. ඔව් අපි කතා කරමු දීර්ඝව කතා කරමු මේ පිළිබඳව. අපි කොහොමද මේ ඉඩකඩ ප්‍රයෝජනට අරගෙන සිරස් අවකාශයේ ප්‍රයෝජනට අරගෙන අපි කොහොමද වගාවක නිරත වෙන්නේ කියලා අපි අවධානය යොමු කරමු. අපිට දුරකථන එමතුමක් තිබෙනවා 268 24 11 268 94 28 අපේ දුරකථන අංක 268 24 11 268 94 28 ඔබට අවස්ථාව ලබා දෙනවා. ආයිබෝවන් මිස් මම මේ කතා කරන්නේ කෑගල් දිස්ත්‍රික්කයේ බුලත් කෝපිටි කියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයිති ගමක. මම අපිට ඉඩම් තියෙනවා. මහ පොළොව තිබ්බට වැඩක් නැහැ. වවන්න බෑ. හිලාව් ඌරෝ ඈයෝ සේරම ඉන්නවා. ඉතින් අපට වවාගෙන කන්ද මේ විදිහක් නැහැ මේ සත්තුන්ගෙන් කරදර. නැත්තම් ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි කාටවත් නැහැ. අපිට කොස් දෙල් ළඹකජු ඒවා තියෙනවා. ඉතින් මේ වවා ගන්න විදිහක් නැත්නම් මේ හිලාවුන්ගේ ඌරන්ගේ ඈයන්ගේ කරදර හන්දා. ඉතින් ඒකට අපිට ක්‍රමයක් තියෙනවා නම් අපිට වැල්වල ටිකක් මඤ්ඤොක්ක ටිකක්
ඒවා මේවා හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. දැනටත් අපි අරම හදාගන්න මේ ඌරන්ගෙන් එහෙම කන බොහොම අමාරුවෙන් රැකගෙන මේ ඉන්නේ. ඉතින් මොකක්ද අපි කරන්නේ මේ ප්‍රශ්නෙට? ඔව් අපි එකක් තමයි එතුමිය දැන්ටත් කිව්වා දෙල් කොස් තියනවා කියලා. ඉතින් එකක් අපි එතුමියට ආරාධනා කරනවා මේ වෙලාවේ රටක් හැටියට මේ වෙලාවේ කොස් අපත යනවා ඇති. ඒ ටික පරිස්සම් කරගන්න, කොස් හැටෙත් පරිස්සම් කරගන්න. ඔබතුමීලාට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ගාමීය පරිසරයක හැදිලා ඒවා කොහොමද වැලිකොට් කොස් හැට හදාගන්නේ, අටු කොස් හැට හදාගන්නේ කියන එක අවබෝධයක් ඇති. ඔබතුමීගේ ප්‍රශ්නය එමුනේ අපිට සත්තුන්ගෙන් විශේෂයෙන් ඌරන්, රිලවුන් හා අයන්ගෙන් වෙන හානිය කියන එක. එතකොට ඔබ ලොකු ඉඩ කඩක ඔබේ ගෙවත් ආරම්භ කරන්න ගියොත් මේක ඔබට ආරක්ෂා කරන්න තරමක් අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කුඩා ඉඩ කඩක් තෝරාගෙන දැල් වැටක් හරි එහෙම නැත්නම් දැලක් දාගෙන හරි එහෙම ආරක්ෂිත උපක්‍රමයක් භාවිතා කළා. ඒ වගේම අපේ පාරම්පරික උපක්‍රම තියෙනවා අපි සත්තු වලට අද ලයිට් එකක් දාලා එලවන්න පුළුවන්කම තියෙනවා. විවිධ ශබ්ද ඇති කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ පාරම්පරික ක්‍රමත් එකතු කරගෙන ඔබ ඔබේ ඉඩ මේ මුළු අපසරීම තෝරගන්න නැතුව කුඩා ඉඩක් පර්චස් 5 10ක් ප්‍රමාණයක් වෙන් කරගෙන ඒ හරි ආරක්ෂිතව කරගන්න පුළුවන් වුණොත් ඔබට ඔබේ පවුලට ගන්න පුළුවන් ටික පුළුවන්. එතකොට අපිට දැල් වැටවල් පුළුවන්, විවිධ අපේ උගුල් වර්ගත් තියෙනවා අපි භාවිතා කරන, සත්තු පළවාහරින උපක්‍රම තියෙනවා, සුළඟ භාවිතා කළා, නැත්නම් දිය හොල්මන වගේ ඒවා, තල බම්පර වගේ ඒවා. ඉතින් මේ වගේ උපක්‍රම එකක් නෙමෙයි කීපයක් භාවිතා. ඔබට විදුලි බලය තියෙනවා නම් රායට ලයිට් එකක් දාලා. ඉතින් මේ බහුවිධ උපක්‍රම භාවිතා කරලා තමයි අපිට මේ ප්‍රශ්න ජය ගන්න වෙන්නේ. ඒ වගේම ප්‍රදේශයක් හැටියට ඔබ ක්‍රියාකාරී වෙනවා නම් ඔබේ කණ්ඩායමක් හැටියට ඉන්න පවුල් හැටියට මේක පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. මොකද අපේ ගෙවල් වල තියෙන අනවශ්‍ය කැලෑබද ප්‍රදේශ, ඒ වගේම අනවශ්‍ය අතු විහිදිච්ච ගස් මේවා ටිකක් රූල් දෙනවා මේගොල්ලන්ගේ වාසස්ථාන වලට. ඒගොල්ලන් රැඳිලා ඉන්න පුළුවන් වාසස්ථානත් පුළුවන් තරම් ගෙවත්තක් හැටියට සහ වත්තක් හැටියට පිරිසුව තියා ගන්නවා නම් ගොඩක් අඩු කරගන්න පුළුවන්. මේ අභියෝගات එක්ක තමයි ඕනෙම විෂයක් අපිට ඉස්සරහට යන්න වෙන්නේ. හොඳයි අපට දුරකථනමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. අයිබෝන් මේ මම ඉස්සලා කතා කරපු එක තමයි කතා කරන්නේ. මම වැලිකොස්සට ගෝණියක් විතර දැන්ට දාලා තියෙනවා, අටුකොස් වේල්ලා තියෙනවා දුමේ. මම ඒවා කරනවා. හරියට මට කොස් දෙල්ල අපකටි තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා වේලනවා නැති කාලට කන්න දැන් ඉතින් ඉස්සරහට හාල් එහෙම ගණන් යනවා කියලානේ. ඉතින් ඒවට තමයි මේ අපි ඒවා ඔක්කොම කරනවා. කොස් දෙයක් වත් අහක දාන්නේ නැහැ. වගේ කාන්තාවන් අපි සන්තෝෂ වෙන්න ඕනේ මේ වගේ දේවල් අහන්න. මම හිතන්නේ මාතාවක් වෙන්න ඇති අනාගතයේ ඔබටත් අසල්වාසීන්ට සියලු දෙනාට හොඳ පණිවිඩයක් ඔබ දුන්නේ. මේ පණිවිඩය මේ වෙලාවේ කොස්සාරි දෙල්වාරි මම මේ අසන පාඨක සියලු දෙනාටම ඉල්ලා සිටිනවා ඔබගේ වත්තේ වැටෙන කොස් ඇටයක්වත් මේ වෙලාවේ ආක දාන්න එපා. දැම්ම ක්‍රියාත්මක වෙන්න ආහාර සංරක්ෂණය කරගන්න. පියල් මහත්මයා දැන් මේ කොස් දෙල් කියන ඒවා වියලි බවට පත් කරලත් තියාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආර්ථික ආදායමක්, අමතර ආදායමක් උපය ගන්න පුළුවන් මාර්ග විදිහටත් මේ කොස් සිහින් අර ලියලා පැකට් කරලා විකුණන තත්වයකට ඇවිල්ලා තියෙනවා. අපි මේ ආහාර සංරක්ෂණය සම්බන්ධ කුෂිකාර්ය දෙපාර්තමේන්තුවේ විවිධ ආයතනවල අපි පුහුණු පාඨවල් පවත්වනවා. ඒ වගේම පාරම්පරික දැනුමත් අපේ කණ්ඩායම් වලට තියෙනවා. ආච්චිගෙන් අම්මට ඇවිල්ලා අම්මගෙන් දුවට එන. නමුත් මේ පරිසරයේදී ඩිජිටල් කරණයත් එක ඒ සම්ප්‍රදායික දැනුම ගලා යෑමේ අඩුවක් තිබෙනවා. ඒ නිසා අපි කුෂිකාර්ය දෙපාර්තමේන්තුවත් අපේ කුෂිකාර්ය දෙපාර්තමේන්තුවේ පුහුණු ආයතන වල එහෙම නැත්නම් අපේ ගොවිජන සේවා 500 ගාණක් තියෙනවා. ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගියොත් කුෂිකාර්ය උපේක්ෂක කාර්යාලයේ ඉන්න නිලධාරි මහත්මිය හම්බුනොත් සමුද දවසක කොහොමද මේ ආහාර කල් තබා ගන්නෙ, මොනවද කරන්න ඕනේ, මොනවද පුහුණු කියන එක. එතනින් එහාට ගියාම සුළු පරිමාණ කර්මාන්ත, මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට යන්න උනත් පුළුවන්. ඒවට උදව් කරන්නත් රාජ්‍යායතන ගණනාවක් තියෙනවා. කාර්මික තාක්ෂණ ආයතනය, ඒ වගේම කාර්මික සංවර්ධන මණ්ඩලය. ඉතින් ඒ වගේ යම් යන්ත්‍ර සූත්‍රات ඒවා ව්‍යාපාරික මට්ටමින් කරනවා නේද? අපිට හොඳ අපනවී භෝගිකුත් තියෙනවා විතරක් නෙමෙයි. අපිට වැලවර්ක වලටත් අපනයන මිල අපිට අද අඩුවක් තියෙන ඩොලර් හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි අපිට තවත් දුරකථනමතුමක් තිබෙනවා. 268 24 11 268 94 28 අපේ දුරකථන අංක. ඔබට අවස්ථාව ලබා දෙනවා.
දුරකථන විසන්දීමක් සිදු වෙලා තිබෙනවා. දුරකථන අංක මතක් කරනම් 268 24 11 268 94 28 අපේ දුරකථන අංක. අද දවසේදී අපි කතා කරන මේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව අපි සැලකිල්ලට ගත්තොත් එළවලු පළතුරු මේ පලා ටික මේ කුළුබඩු භෝග ටික මේ හැම දෙයක්ම ඉහළ මිල ගන්නනක තියෙන්නේ. ඉතින් මේ දේවල් අපි අපේ ගෙවත්තට එකතු කරගන්නේ කොහොමද? මේකේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක අපි අද දවසේදී ගෙවත්තට ඉඳලා කතා කරමු. දුරකථනයේ රැඳී සිටින ඔබට අවස්ථාව ලබා දෙනවා. අයිබෝවන් වාසනාව මම ගලහිටියාවේ විජේසිරි මහත්මයා මේ අපි මේ දම්පගේ ගිනාව වෙළඳ පොලෙන් මේ පැල වර්ගයක් ඒකේ වැල් හැදෙනවා මිසක් මේ කරල් පළදාවක් නැහැ මලක්වත් එන්නේ නැහැ මේ වගේ මම දැක්ක ඔය වැටවල් වලට ඇරලා තියෙනවා ඒ වගේනොත් මම විමසීමක් කරපුවාම මේ කියන්නේ ඒවැ පළදාවක් එන්නේ නැහැ වැල යනවා ඉතරයි කියලා. එතකොට මේක අපි කප්පඩු කරන්න ඕනද මොකද්ද? මහත්මයා අපිට ඔබ මොකද්ද මේ සඳහන් කරන භෝගය කියන එක පැහැදිලි වුණේ නැහැ. දම්බල මට සමාවෙන්න ඕනේ මට කියන්න මතක වුණා දම්බල. ඔව්. දම්බල දැන් ගැටලුව කියන්නේ. ඔව්. දැන් මේ දම්බල අපි පැල වගේක් ගෙනල්ලා හිටෙවුවා. ඒ හිටවුවාම හොඳට වැල යනවා. රිකිලි දාලා එනවා. නමුත් මලක්වත් එන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? මම මේ වගේ දැන් තාපෝල ආහාර මේ ඇරලා තියෙනවා දැකලා තියෙනවා ඒගොල්ලෝ සීමක් කරපුවාමත් ඒගොල්ලෝ කියන්නේ මේක වැල යනවා විතරයි මේ වෙන්නේ මේ පළදාවක් එන්නේ නැහැ කියන අනිත් එක තමයි මේ මම දැක්ක මේ පොතක රාජසිංහ වරක කියලා එකක් තියෙනවා ඒක හැමදාම කොස් පළදාව තියෙන එකක් ඒව හොයාගන්න පුළුවන් කොහෙන්ද කියන එකත් මට පොඩ්ඩක් දැනුම් දුන්නොත් හොඳයි බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට පළවෙනි කාරණේ දඹල ගැන කතා කරනකොට අපේ ලංකාවේ තියෙනවා මේ දේශීය භෝග වර්ග ටිකක් කෙටි දින සාග සහ දිගු දින සාග කියලා. ලංකාවේ මේ ලෝකයේ මේ සූර්යයා මුදුන් වීමත් එක්ක ජුනි 21 අපේ දිගු දිවා කාලය තියෙන දිනේ. ඒ තමයි දෙසැම්බර් 21 කෙටි දිවා කාලය තියෙන දිනේ. දේශීය දඹර වර්ග රාශියක් තියෙනවා මේ කෙටි දිවා කාලයක් අවශ්‍යයි. කෙටි දිවා කාලයක් නිසා හැබැයි පළදාව ඇති වෙන්නේ දෙසැම්බර් මාසෙ වෙනකොට අවුරුද්ද අන්තිමට. අන්නේ සිද්ධාන්තය බලපානවා ගොඩක් අපේ දේශීය දඹල වලට. නමුත් දෙපාර්තමේන්තුව අපේ ඒ බාධා ඉවත් කරපු නව දඹල වර්ග රාශියක් අපි නිකුත් කරලා තියෙනවා. ඒ දෙපාර්තමේන්තුවේ නිර්දේශිත දඹල වර්ගයක් කාකලොත් මේ ගැටලුව මගහර ගන්න පුළුවන්. නැත්නම් අර දේශීය දඹල වර්ග වල ප්‍රවණතාවයක් තියෙනවා. අවුරුද්ද අන්තිමට දෙසැම්බර් ජනවාරි වගේ වෙනකොට පළදාව ඇති වෙන්නේ. ඊට අමතරව තමයි අපි දඹලවල වැව්වාම අනවශ්‍ය කොළදාවක් ඇති වෙන අවස්ථාවක් දකින්න මේක රනිල කුලේ භෝගයක් අඩු පෝෂක තත්වයක් යටතේ වෙනවා. අපිට මේකේ කොළ වුණත් ආහාරයට ගන්න පුළුවන් මැල්ලුමක් හැටියට එහෙම. එතකොට මේ දඹලවල මේ අනවශ්‍ය කොළදාව අඩු කරන්නත් ඕනේ. නැත්නම් අර මැස්සක් පන්තලමක් මත ඉතා වැඩි කොළදාවක් තිබුණොත් අස්වැන්න අඩු වෙන්න හේතු වෙනවා. මොකද අපේ සාමාන්‍ය සිද්ධාන්තය තමයි අවුව වැටෙන කොළ තමයි ප්‍රසංශේෂණය කරලා ආහාර නිෂ්පාදනය කරන්නේ. එවන වැටෙන ඒවා ආහාර පරිභෝජනය කරනවා. ඒතකොට අවුව වැටෙන කොළ සංඛ්‍යාව වැඩි කර ගැනීමත් වැදගත්. එතකොට අපිට පුළුවන් මේ தත්ත්වයේ මගහරව ගන්න. ඒ වගේම අර රාජසිංහ වරක කියන එක මට මේ වෙලාවේ අදහසක් නැහැ ඇත්තටම. නමුත් අපි කුෂිකන් දෙපාර්තමේන්තුවේ මෙවැනි වරක ප්‍රභේද ගණනාවක් අපි නිර්දේශ කළා බල්ද පැල හැටිය ලබා දෙනවා. අපිට කොස් ගහක් කිව්වම ලොකු චිත්‍රයක් මෙවැනි ලොකු ගහක් කියන එක. නමුත් අද බද්ද පැලයක් කුඩා පර්චස් ගානක ඉඩමක හිටවගෙන පළදාව ලබා ගන්න පුළුවන් අවුරුදු 3ක් 5ක් වගේ ඇතුළත. ඒ නිසා ඔබට ওই සම්බන්ධවත් අපි තොරතුරක් ලැබුණොත් යොමු කරන්න විදියක් අපි ලබා දෙන්නම්. එතනින් එහාට කුෂිකන් දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරලා තියෙන ඒ වරක ප්‍රභේදات අවුරුද්ද පුරා අස්වැන්න ලබා ගන්න පුළුවන්. හොඳයි අපිට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා 268 24 11 268 94 28 අපේ දුරකථන අංක ඔබට අවස්ථාව. සුබ උදෑසනක් වේවා. සුබ උදෑසන. මම මේ කතා කරන්නේ වැලිමලින් කමලා කියලා කෙනෙක්. මහත්මයා මගේ ගෙවත්තේ තියෙන හෝමිරිස් පැල කීපයක් මේවයේ කරල් ඉදිලා තියෙනවා. ඉතින් මේකෙන් ඇට ගන්න කොහොමද කියලා මට දැනගන්න ඕනි. බොහොම ස්තුතියි අවස්ථාව සලසලා දුන්නට. හොඳයි මම හිතන්නේ අපේ වැලිබණ්ඩ ප්‍රදේශයෙන් මම හිතන්නේ ගෙවිලියක් වෙන්නේ නැති හොඳ ප්‍රශ්නයක් ඇහුවේ කොහොමද අපිට තියෙන බීජ ටිකෙන් අපි ජන විශ්වාස ඒක තමයි හොඳ ප්‍රවේශයක් ඒක. අපි බීජ හදාගන්න. එතකොට අපිට මිරිස් කල්ලක් ඉදලා තියෙනවා නම් මේ මිරිස් කරේ අස්වැන්න නෙලාගෙන මේකේ නැට්ට කොටස නැත්තම් නටුව කොටසෙන් කාලක් විතර ඇල්ලලා ඉතුරු කොටසේ තියෙන ඇට ටික තමයි වඩාත්ම පහටියේ තියෙන කොටසේ තමයි ඇට ටික වඩාත්ම සාරවත් ටික. එතකොට මිරිස් ඇට ටික අපි මිරිස් කරලා පළලා ඇට ටික වෙන් කරගෙන පිරිසුදු වතුරෙන් පොඩ්ඩක් හොදාගෙන ඔබට මම හිතන්නේ දර පාවිච්චි කරන ලිපේ අලු තියෙනවා.
අලු ස්වල්පයක් සමග මිශ්‍ර කරලා මද පවණි වියලා ගත්තොත් ඔබට හොඳ මිරිස් බීජ ටිකක් හදාගන්න පුළුවන්. හැබැයි ඔබ දේශීය වර්ගයක් හොයා කරලා තියවන වඩාත් හොඳයි. අර විදේශීය හයිබ්‍රිඩ් කියන වර්ගවල බලපා කරගත්තොත් ඒවැදී දෙවෙනි හා තුන්වෙනි අස්වනු වාර වලට යනකොට අස්වනු වල වෙනසක් සහ අඩුවක් තියෙනවා. නමුත් දේශීය වර්ගවල එමේ ඵලදාවේ අඩුවක් වෙන්නේ නැහැ. දිගටම ඒ විදිහට අපිට මිරිස් බෝ කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. 2682411 අපේ දුරකථන අංක. අද දවසේ අපි කතා කරනවා අපේ ගෙවත්තට විවිධ භෝග වර්ග එකතු කරගන්නේ කොහොමද කියලා. දුරකථනයේ රැඳී සිටින ඔබට අවස්ථාව ලබා දෙනවා. ඔව් කතා කරන්න. මේ අනේ මිස් දැන් මේ කිව්වා දැන් අර මඤ්ඤොක්කා මේ මාස 3 6 12 වගේ කාලවලට හරියන බීජ වර්ග ඒවා තියෙනවා කියලා. ඉතින් දැන් අපේ පළාත් වල අර මාස 3න් ගලවන්න පුළුවන් මඤ්ඤොක්කා එහෙම මේ જાතියක් නැහැ. ඔව් පියල් මහත්තයා අපි මඤ්ඤොක් වර්ග කුෂිකර දෙපාර්තමේන්තුවෙන් දේශ කරපු වර්ග තියෙනවා. සුරනිමල, සුවර්ණ, සානි, එතකොට CRI 555 නැත්නම් පේරාදෙණිය කියන වර්ග, එතකොට කිරිකවඩි මේ ඒ වගේ වර්ග ගණනාවක් තියෙනවා. එකක් තමයි ඔබට ගන්නරුව උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයට ගියොත් ඔබට දණු කැබලි කිහිපයක් ලබා ගන්නට පුළුවන්. මොකද කිරිකවඩි වර්ග තවත් ඒ වගේ වර්ග කිහිපයක් තියෙනවා. ඒවා අස්වැන්න මාස 3ක් 5ක් අතර වගේ අපිට නෙලා ගන්න පුළුවන්. ඉතින් එහාට ගිය වර්ගවල මාස 7ක් 9ක් විතර යන අවස්ථාවන් නෙලා ගන්න. ඉතින් එවැනි ප්‍රභේද වලට ඔබට යොමු වෙන්න පුළුවන්. එකක් ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම ප්‍රේෂක මහත්මිය හම්බ වෙලා ප්‍රදේශයේ ගොවි මහත්තුරු ගාවත් මේ වර්ග ඇති. ඒ වර්ග ඔබට හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් 1920 කියන අපේ දුරකථන අංකේ තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු සේවාව, කෘෂිකර්ම ප්‍රේෂක තොරතුරු සේවාව මේකට යොමු වුණොත් කොහෙන්ද අඩු වයස සහිත මඤ්ඤොකදඩු ලබා ගන්න කියලා ඔබට තොරතුරක් ලබා ගන්නත් පුළුවන්. හොඳයි අපිට තවත් දුරකථන තුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. ආයිබෝන් මම RW ජයසිරි ගණේමුල්ල කොස්සෙන්ෙන් කතා කරන්නේ. දැන් අතට මේ කාරණය ගැන අපි බොහොම මම දරුවෝ 4 දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. අපි ඊයේ රාත්‍රියේ කොහොමද මේ ප්‍රශ්නෙට අපි මුහුණ දෙන්නේ කියලා සාකච්ඡා කරා. ඒකෝට එහෙම ඒ දුරකථන විවෘත කරලා තියෙන අපිට කතා කරන්න අපිට සාමාන්‍යයෙන් ඒ දරුවොත් බඳලා මොහොත 70යි. එතකොට මේ අපි තාම මොන හරි වැඩක් බලක් කරගන්න පුළුවන් මට්ටමේ ඉන්නවා. මේ මගේ නෝනත් තමයි. අපිට පර්චේස් 150ක් විතර වගේ තියෙනවා මේක. ඒතොර අපිට ඕන කරලා තියෙන්නේ අපි හිතමනා අපි තමයි දැන් කොහොම හරි වවාගෙන ඉන්නේ. අපේ ඉගෙනගත් ඒ ළමයිනුත් කුෂිකර්ම පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. අපිටතර පරම්පරාව පරණ පොඩි කාලේ අපි ඉගෙනගත් දේ විතරයි අපි දන්නේ. අද තාක්ෂණයේ දියුණුවේ අලුත් ක්‍රම සහ විදි ඇවිල්ලා තියෙනවා. අපිට මේ කියන පර්චේස් 150 ඔය අද තියෙන අවශ්‍යතාවයට අනුව අපේ ප්‍රශ්න විසඳ ගන්න ආපහු ඒ දිහා බලලා මේ තැන මේ හොඳයි කියලා අපිට හොඳ නිසි උපදේශක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් වෙනවා මහත්මයෙක් අපි ළඟට ඇවිල්ලා හරි අපේ දරුවොත් එක්ක එකතු වෙලා පවුල් 4ක් අපි ඉන්නේ. ඒගොල්ලන්ට උපදෙසක් හොඳට දුන්නොත් මේ ස්ථාන පරීක්ෂණයක් එහෙම කරලා අපි ලෑස්ති ඒ වගේ කරලා හොඳ ආදර්ශමත් ගොවිපලක් නිකන් ගෙවත්තක් අනිත් අයටත් බලා ගන්න පුළුවන් එක හරියට ගන්න. අපි ලොකු උනන්දුවකින් ඉන්නවා ඒ ගැන. නමුත් හොඳ ක්‍රමවේදයක් හොඳ තාක්ෂණ වැඩපිළිවෙලක් අපිට නැහැ. ඒ නැතිකමින් අපි ටිකක් තැවෙනවා ලක් වෙනවා. අපිට පොරාදා හුඟක් පැත්තෙන් අපිට පහසුකම් තියෙනවා. අපේ උනන්දුව අපිට තියෙනවා. අපිට යමක් මොනවා වියදම් කරගන්න අවශ්‍ය නම් ඒකත් අපිට කරගන්න පුළුවන්. අපි මේ ආහාර අර්බුදයට මුහුණ දෙන්නේ කොහොමද කියලා උපදේශාත්මක වැඩසටහනක් අපිට ලබා දෙන්න පුළුවන් නම් ඊටාම හොඳයි. බොහොම ස්තුතියි අපිට සවන් දුන්නට. ස්තුතියි ඔබතුමාට. ඒ වගේම ඔබතුමාගේ ප්‍රවේශයටත් මා බොහොම ගෞරව කරනවා. මොකද පවුලේ කට්ටිය රාත්‍රියේ කතා කළා කියන කාරණේ. මොකද අපි දන්නවා රැයක් එළියනකොට අපිට අභියෝග වැඩි වෙනවා. ඊයේ තීච්ච අභියෝග නෙමෙයි අද තියෙන්නේ. මම ඒක ඔබට විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ එකක් තමයි ළඟම තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගියොත් අඟහරු සවුන්දා දවසක කුෂිකර්ම ප්‍රේෂක මහත්මිය සම්බන්ධ කරගන්න පුළුවන්. කොහොමද මේ උපදෙස් ගන්නේ සහ මේක කරගන්නේ කියලා ඒගොල්ලෝ ඇවිල්ලා ඔබගේ ක්ෂේත්‍රයටම අවශ්‍ය උපදෙස් දෙයි. පර්චේස් 150ක් කියන්නේ ඔබටත් ආහාර භෝග ටික හදාගෙන තව ආර්ථික පළදාවකටත් යන්න පුළුවන් තරම් ලොකු ඉඩක්. අක්කරයකට තව පර්චේස් 30ක් වගේ තමයි අඩු.
එතනින් එහාට ගියාම අපි හෝමගම පැලෑටිවරේ සොනගම මධ්‍යස්ථානයේ ගබඩාවත්ත හෝමගම අපි ඉන්නේ අපේ ආයතනයේ. එතකොට අපේ දුරකථන අංකය 0112 89යි 55යි 98 0112 89යි 55යි 98 මේ දුරකථනය කතා කරලා කුෂිකර්ණ ප්‍රවේශක මහත්මයක් හෝ මහත්මියක් සම්බන්ධ කරගත්තොත් ඔබට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ටික දුරකථනය මගින් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපේ කුෂිකර්ම ආයතනවල ගණේ මුල්ලේ හෝ ආශිතව දින ගෝජන සේවාවකට සම්බන්ධ වුණොත් කුෂිකර්මයේ සම්බන්ධ පුහුණු වැඩසටහන් තියෙනවා. අපේ පුහුණු මධ්‍යස්ථාන තියෙනවා ලංකා පුරා විසිඳලා. ඒ පුහුණු මධ්‍යස්ථානයට ඔබ හෝ ඔබේ දරුවෝ යොමු වුණොත් දිනේ දින දෙකේ වගේ පාඨමාලා දිනවා. කොහොමද ගෙවතු වගාව අනිකුත් වගාවල් සම්බන්ධව කොහොමද ගෙවත්තක් අපි හදාගන්නේ, කොහොමද පාංශු කළමනාකරණය කරගන්නේ, කොහොමද භෝග තෝරගන්නේ, කොහොමද වැඩි අස්සන්නකට අපි යන්නේ කියන කාරණා වලට යන්න පුළුවන්. ඉතින් මේ සියලු දේවල් වලට යොමු වෙන්නේ වගේම අපේ රූපාණී සහ ගුවන්විදුලි වැඩසටහන් රාශියක් කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙනවා. සිකුරාදා සෙනසුරාදා 6 ඉඳන් 7 වගේ දක්වා කාලය තුල ජාතික රූපාණියේ ස්වාධීන රූපාණිය අතුරු ගුවන්විදුලි සංස්ථාවේ. ඉතින් මේ වැඩසටහන් වලනුත් ඒ වගේම අපේ අන්තර්ජාලය පරිහරණය කරන කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ අඩවියට පිවිසුණත් මේ සම්බන්ධව තොරතුරු රාශියක් ලබා ගන්න පුළුවන්. කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැටියට අපි සූදානම් ඔබ වගේ කණ්ඩායම් වලට විශේෂයෙන් උදව් කරන්නට කැපවීම, දක්ෂතාවය, හැකියාව සියල්ලම තියෙන කණ්ඩායම්. හොඳයි බං ගබඩාවත්ත හෝමගම දුරකථන අංකයේ මනවතරක් ලබා දෙන්නම් 0112 89යි 55යි 98 0112 89යි 55යි 98. හොඳයි අපිට තවත් දුරකථන මතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. අයිබෝවන්. මම පොළොන්නරුව බණ්ඩාරේ. මට තියෙන ප්‍රශ්නේ ඇත්තෙන්ම කලින් මාත්මියක් ප්‍රකාශිතපත් කරා මේ වැලි කොටසට සම්බන්ධව අවුරුදු 50කට පෙර අපේ මුතුන් මිත්තන් අපේ දෙමව්පියන් ওই වැඩි කරා. අපි කාලක් තියෙනවා මට මතකයි. නමුත් මේ ක්‍රමේ දැන් නූතන සමාජයේ දන්නේ නැහැ. නූතන සමාජයට ගිහිල්ලා නැහැ. ඒ නිසා මම ඇත්තෙම ගිය සතියේ කොස් ගෙඩියක් ඉදුණ එකක් මේවා කරලා මේක අපේ මුතුන් මිත්තන් කරපු ක්‍රමයට අත්හදා බැලුවා. මට ඒක සම්බන්ධව අවබෝධයක් නැතුව කොස්සට හොදලා වේලලා පැරණි හිල්දුණු බඳුනක දාලා අපි දැම්මා ලී කුඩු තට්ටුවක්. ඊළඟට නැවත ලී කුඩු තට්ටුවක් දැම්මා. දාලා ආස්ත්‍රණය කරා. මේකට වැලිම දාන්න ඕනද කියන ප්‍රශ්නයක්. ඊළඟට කොස්සට හොදලා වේලන්න ඕනද කියන ප්‍රශ්නයක්. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේ කොස් අතිරික්ත කොස් වේලා තබා ගැනීම ක්‍රමවේදයන් සම්බන්ධ පොඩ්ඩක් ඒ අත්දැකීම් තියෙන මේ මහත්මියකින් හරි අපිට ලබා දෙනවා නම් මුළු රටටම මේ අවස්ථාවේ වැදගත්. ඇත්තටම අපිට මේ පොළොන්නරුව අපිට විහාර වලින් නම් හිගයක් නෑ තාම දැන්ලවත් නෑ මේ කුසගිල කියන එක. නමුත් මේවා අනිවාර්යයෙන්ම අලුත් සමාජයට දීම තමයි මම නම් අදහස් කරන්නේ. මම මේ සම්බන්ධව ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව අපිට මටත් අවබෝධය සමග අපේ ලංකාවටත් අවබෝධයක් දෙන්න කියලා. බොහොම ස්තුතියි ඔබතුමන්ලා කරන මේ මහඟු සේවයට. පරපුරෙන් පොළොන්නරුවේ පැවිදෙන කණ්ඩායමක් අපි ඉන්නේ. ඉතින් ඒකෙදී කොස්වල අපි කොස් ඇට අපි වැලි කොස් ඇට දැමීම කියන අදහස් කරන්නෙම කොස් ඇට පිරිසුදු කිරීමක් කරලා වැල හෝ වරකවලින් වෙන් කරගෙන සෝදාගත්තට ගැටලුවක් නැහැ. ඒක පොඩ්ඩක් වියල ගන්නවා තෙතමනේ යනකම්. හැබැයි ලී කුඩු වල දැවීමදී ප්‍රශ්නයක් එන්න පුළුවන්. ලී කුඩු වල තෙතමනේ තිබුණොත් මේ කොස් ඇට පැලවෙන්න බලනවා. නැත්තම් මෑලි වෙන ලක්ෂණේ පැලවෙන්න ඇවිල්ලා නවතින තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා අපිට වියලි වැලි තට්ටු අතර තමයි මේ කොස් ඇට දැමීම කරන්නේ අපි. එතකොට අපිට මේක බඳුනක වෙන්න පුළුවන්. බඳුනක නැත්තම් ඉස්සර නම් ගෙවල් වල කුස්ති වල මැටි ගොම වැටි පැත්තක තිබුණා. ඕකේම තමයි වැලි ගොඩක් තියෙනවා. ඒ වැලි ගොඩේ තමයි තියෙන්නේ. මෙහෙම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අටු කොස් ඇටියට කොස් ඇටත් ඒ වගේම කොස් මදුලුත් වේලලා කල් තබා ගත්තා. එහිදී අපි සම්ප්‍රදායිකව කළේ කොස් අපි තැම්බුවා ඉස්සෙල්ලා. තම්බලා ඉවරලා වේලුවා. සූර්යාලෝකයෙන් හොඳට වේලකන ඒවා අපි කල් තබා ගන්න කටයුතු කළා. ඉතින් එහාට ගියාම දැන් කුෂිකර්ම දෙපාර්තමේන්තුව මේ ආයතන තවදුරටත් මේවා විජලනය කරන්න ක්‍රම හොයාගෙන තාක්ෂණයන් හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම මම කිව්වාගේ ඉස්සෙල්ලත් ගෝජන සේවා මධ්‍යස්ථානයට ගිහලා කුෂිකර්ම ප්‍රවේශක මහත්මිය හෝ මහත්මයා හම්බුනොත් මූලික උපදෙසක් ගන්න පුළුවන්. ඔබ අනුරාධපුරයට
යවෙනවා නම් අනුරාධපුරේ 10 ගමන්දී තියෙනවා පසු අස්වනු තාක්ෂණ ආයතනය. ඒතර ලංකාවේම භෝගෝල එළවලු පළතුරු ඇතුළු අනිකුත් භෝගෝල අස්වනු හානි අඩු කරගන්නේ කොහොමද මේවා කල් තබා ගන්නේ කොහොමද කියන එක කුෂිකාර අමාත්‍යාංශයේදී ක්‍රියාත්මක කරන ආයතනය. මේකෙන් අවශ්‍ය කටයුතු ගන්න පුළුවන් පසු අස්වනු තාක්ෂණ ආයතනය. ඒ වගේම ඔබ තනින් එහාට ව්‍යාපාරිකයක් වගේ මට්ටමට යනවා නම් කාර්මික තාක්ෂණ ආයතනය මේ තොරතුරු ගන්නත් පුළුවන්. පුළුල් වපසරියක ඔබට මේ සඳහා ඥානය ගන්න අවස්ථාවක් තියෙනවා. යොමු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. පියල් මහත්මයාට කිව්වේ වැලිකොස්සට හදනකොට වැලිම දාන්න ඕනේද වැලිම හොදන්න එක කෙරෙන්න ඕනේ. වැලිම දාන්න ඕනේ කියන එක අදහස් කරන්නේ වැඩි නැතුව වෙනත් මාධ්‍යයක් කරොත් ඒ මාධ්‍යයේ ජලය තිබුණොත් ඒක පැලවෙන්න බලනවා. ඒ නිසා වැලි දැමීම තමයි වඩාත් ප්‍රායෝගික තියෙන. ඒ නිසාම තමයි අපි වැලි කොටසට කියලාම කියන්නේ. හොඳයි අපිට තවත් දුරකථන එමතුමක් තිබෙනවා. අපට අවස්ථාව ලබා දෙනවා. හොඳයි දුරකථන එමතුම් විසඳු වී තිබෙනවා. අපි එමනම් පියල් මහත්මයා අපේ මාතෘකාවට යොමු වෙමු. අපි කතා කරා කොහොමද දැන් මොනවද අපේ ගෙවත්තට අවශ්‍ය කරන්නේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක අපේ ගෙවත්තේ අපිට භෝග ටික අපි හදා ගන්නට ඕනේ. මෙන්න මේ ටික හදා ගන්නවා නම් මේ තියෙන ඉඩකඩ ප්‍රයෝජනට අරගෙන කොහොමද අපි මේ කටයුත්ත කරන්නේ? මම ඉස්සෙල්ලත් කිව්වාගේ අර පුළුල් පරාශික ගෙවතු ටිකක් අපිට තියෙනවානේ. එකක් ග්‍රාමීය ගෙවත්ත, අර්ධනාගරික, නාගරික ඊට පස්සේ අපි දැන් යෝජනා කරනවා කාර්යාලය ගෙවත්ත කියලාත් හදන්න කියලා. රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, කර්මාන්තශාලා හැන එක. ඉතින් මෙතනදී අපිට යම්කිසි වැටක් තියෙනවා නම් ඒ වැටේ දැන් බැලුවොත් ඇත්තේ මදු වැල් ටිකක් මොන හරි වල් කැලෑ ගස් ටිකක් ගිහිල්ලා ඇති. ඒතර මේ වැට භාවිතා කරන්න පුළුවන් අපේ පන්දලමක් හැටියට වැල් බෝග ටික යවන්න. අපේ කැඳ වර්ග ටික යවන්න. අපේ පළතුරු විසින් පැෂන් පුට් වගේ යවන්න. ඊගාවට එතනින් එහාට ගියාම වැට මායිම ටික අපිට දවසාක වගා කරලා දැන් තියෙන්නත් පුළුවන් නැත්නම් ටිකක් වැඩි විශාල ගස් වගා කරන්න පුළුවන් මායිමට කිට්ටු වෙන්න ටිකක් ලොකු පළතුරු වර්ග. ඒ වගේම ඔබට ගෙවත් ඉඩ තියෙනවා නම් පොල් ගහක් දෙකක් ඒකට යොමු කරන්න පුළුවන්. දැන්ටත් වගා කරලා ඇති. දැන්ටත් ඔබේ භෝගයේ වගා කරපු ගෙවත් අංග අනවශ්‍ය ගස් වල්පල ඇටි ඉවත් කරගන්න. ඊට පස්සේ හොඳට සූර්යාලෝකයේ වැටෙන හැටි හදාගන්න. ඒ වගේම තියෙන පස ආරක්ෂා කරගන්න. ඔබේ ගෙවත්තට වැටෙන වතුර ටික නිකන් ගලා යන්න දෙන්න එපා. ඒක පස ඇතුළට හොදා යන විදිහට කාණු දාලා වැටි දාලා හදා ගන්න. ඒ පස ආරක්ෂා කර ගන්න ඕනේ. ඒ වගේම මේ ඉවත් කරන ගෙවත්තෙන් කුස්සියෙන් ඉවත් කරන කාබනික ද්‍රව්‍ය ටික, සත්ව අපද්‍රව්‍ය ටික සහ ශාක අපද්‍රව්‍ය ටික, එළවලු පළතුරු අපද්‍රව්‍ය ටික කාබනික පොර නිෂ්පාදනයට යොමු කර ගන්න. එතකොට අපිට එක පැත්තකදී තියෙන ඉඩ කළමනාකරණය කර ගන්නවා, අනිත් පැත්තෙන් පෝෂක ටික හදා ගන්නවා. එතකොට ඔබ ගාව දැනටමත් ඇති යම් යම් භෝග වර්ග. කිරියල ටිකක් ඇති, මඤ්ඤොක්කා දඬුව, එහෙම නැත්නම් බීජ ටිකක් ඇති. ඒ ටික යොදා ගන්න පුළුවන්. ඊට අමතරව ඔබට කුෂිකාර මධ්‍යස්ථානවලට ගිහිල්ලා ඒ වගේම අසල්වැසියොත් සමග බෙදාගෙන මේ බීජ හුමාරු කරගෙන මේ වැඩේ පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඔබ මල් පෝච්චියක දැන් ඇන්තූරියන් ගහක්, ක්‍රෝටන් ගහක්, බිගෝනියාවක් වගා කරනවා ඇති. ඒ ක්‍රමයේම තමයි මේ පෝච්චියම අරගෙන පෝච්චියකට බඳුන් ගත වගාවට යනවා නම් අපි මොකක් හෝ බඳුනක්, ගෙදර ඉවත දාන බේසමක්, තීන්ත ගෙනාවු බකට් එකක්, හාල් කිලෝ 5ක උරයක් මේක භාවිතා කරලා මතු පිටපස් කාබනික පොර එකට කරවම් කරගන්නවා. ඊට පස්සේ පෝච්චියක් නම් යට සිදුරු හදාගෙන ඊට පස්සේ අඟලක් විතර ගඩොල් කැට තට්ටුවක්, එතනින් අඟල් දෙක තුනක වියලි කොළ තට්ටුවක්, එතනින් මතු පිටපස් කාබනික පොර මිශ්‍රණය දාගන්නවා. තෙත් කලාපේ නම් ඩොලොමයිට් මිටි කුට්ට වල කලවම් කරගන්නවා. මේකේ අපේ අර මල් ගහ හිටවනවා වගේ අපි කියන රම්පේ ගහ, කරපිංච ගහ, එළවලු පෙළ හිටවනවා. එතකොට මේක අපි හැදෙනවා වතුර ටික දාන්න ඕනේ. පොඩ්ඩක් අතපත ගාලා ඉන්නකොට අපිට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. හිතට සතුටක් දැනෙනවා කොලේ හැදෙනකොට, මල හැදෙනකොට. එතනින් යාට ගියාම මේකේ රෝග පරිබෝධ වෙන්න පුළුවන්. එතකොට අපිට වතුර ටිකක් ස්ප්‍රේ කරලා, සබන් වතුර ටිකක් දාලා මේ දවස්වල මම හිතන්නේ කවුරුත් ඉන්ධනයක් හැටියට දර භාවිතා කරනවා. උදේට පින්නත් එක්ක ලිපේ අලු ටිකක් විහිලා මේ භෝගේ හදා ගන්න පුළුවන්. ඔබ විසිතුරු අර සෞභාග්‍යයක් ඇඳන් ඔබ ගේ ඇතුලේ දැන් තියෙන විසිතුරු පැල වෙනුවට මේ ආහාර භෝගයක් ඔබේ ගේ ඇතුලේ හදා ගන්න පුළුවන්. මම හිතන්නේ හොඳ සංකල්පයක් වෙයි. ආහාරයටත් එකතු කරන්න පුළුවන්. නැවුම් සහ අලුත් එළවලුවක්, පළතුරුවක් ඔබට ඔබේ දරුවට ලබා ගන්න පුළුවන්. ඔව් ඉඩකඩ අඩු කෙනෙකුට පියල් මහත්මයා පුළුවන්කම තිබෙනවා නේද? අපිට එළවලු ගත්තොත් වම්බටු පැල කිහිපයක්, මෑවැලක් මේ වගේ අනිවාර්යයෙන් වම්බටු ගස් සීමිත ප්‍රමාණයක් අරගෙන වම්බටු ගස් දෙකක් තිබුණොත් පවුලකට තියෙන ගැටුවට හදා ගන්න පුළුවන්. මිරිස් ගස් 5ක් තිබුණොත් ඇති. ඉතින් මේක අපේ මල් පෝච්චියක පුළුවන්. එහෙම නැත්නම් අපිට හාල් බෑග් එකක පුළුවන්. නැත්නම් අර බංකු වගේ ගෙදර තීන්ත කලා අයින් කරන බකට් එක මේකට භාවිතා කරන්න පුළුවන්. එතනින් එහාට ගියාම ගේ තියෙන PSC සඳලු තල. නැත්නම් අපේ සමහර තට්ටු නිවාසවල උඩ තියෙන වහලයක් නෙවෙයි ස්ලැබ් එකක්. කොන්ක්‍රීට්. මේක උඩ අපිට භාවිතා කරන්න පුළුවන්. තව මේක සූර්යාලෝකය වැඩි නම් අපිට සෙවන දැල් භාවිතා කරගන්න පුළුවන්. අපිට විවිධ අපි ආරොක්කු නවලා තියෙනවා ලස්සනට ලෑන්ඩ්ස්කේපින් නැත්නම් උද්‍යාන අලංකරණයට මේ උද්‍යාන අලංකරණය සඳහාමත් භෝග යොදා ගන්නත් පුළුවන්. ඔව් දැන් අපි වගා කරන මල් ටික වෙනුවට එළවලු වලින් අපිට අලංකරණය හදා ගන්න පුළුවන්. අපි මල් ඉවත් කරන්න කියන්නත් උනා ඒකත් අපේ සම්ප්‍රදාය තියෙන ගන්න. ඒකත් ගෙවත්තට ඕනේ.
ඒ මල් එකතු කරගන්න ගමන්ම මේ මල් අතරටම අපේ භෝගයකුත් එකතු කරගන්නවා. එතකොට තමයි වඩාත් අපේ විසිතුරු පැලෑටි අතරට විසිතුරු ගෝවා පැලයකුත් එකතු කරගන්න එක. මල් පිපෙන ගස් අතරට කරල් හැදෙන ගහකුත් එකතු කරගන්න එක. අපේ සම්ප්‍රදායිකව දින මල් වලක් කරන ආරුක්කු වෙනුවට අපි ඒකට භෝගයක් කරනවා. එතකොට අපිට නිකම්ම ගෙවත්තක් නිර්මාණය වෙනවා. හොඳ අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා 268යි 24යි 11 268යි 94යි 28 අපේ දුරකථන අංක දුරකථනයේ රැඳී සිටින ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ. ඔව් කතා කරන්න. ඔව් මට තියෙන එකම මම දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. ඔබතුමාලට කියන්නේ රිලවුන්ගෙන් සෑහෙන රිලව් කොටසක් කණ්ඩායම් 4කට වගේ දවසේම ගත වෙනවා. මේකට විකල්පයක් අපිට මේව කරොත් අනේ අපි වවා ගන්න නම් හරියම මේකෙන් ඉන්නෝ තියෙන එකක මලක්වත් එන්න දෙන්න. ඔබතුමාලට ගොඩාක් පින් මේ වැඩේට මොකක් හරි සකසුරුමක් කරොත්. සත්ත්ව හානි සම්බන්ධව වල්ලලි ඌරෝ ඉත්තෑවෝ වඳුරෝ රිලව් මෝ වැනි ටිකක් විශාල සත්තුන්ගේ හානිය ලංකාවේ බරපතල ලෙස වැඩි වෙලා තියෙනවා. එකක් අර වනාන්තර විනාශ වීම වනාන්තර ආශ්‍රිතව ගම්මාන හානුවෙක් ඉදිකිරීම කිරීමත් එකක් හේතු වෙලා තියෙනවා. ඉතින් මේකට මම හිතන්නේ පුෂ්කර අමාත්‍යාංශයක් රටක් හැටියටත් යම්කිසි පිළියමක් යෝජනා වෙන්නට ඕනේ. නමුත් අපිට මේවා කොහෙන් හරි කරනකම් බලා ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් මේක රිලව් හානි වගේ වෙනනම් වැට මායිම් වල සහ වත්තේ තියෙන ලඳු කැලෑ අනවශ්‍යව ඉවත් කර ගැනීමත් ඒ වගේම දැලක් භාවිතා කිරීම තුලනුත් බොහෝ වෙලාවට අපි දකින්න ගොඩක් වගාකරුවෝ අර සාරි වගේ තියෙන පරණ ඒවා අරගෙන වටේට ආවරණය කරගෙන එවැනි උපක්‍රමයක් දැලක් ආවරණයක් එවැනි භාවිතා කළා මේ හානිය අඩු කරගන්න කටයුතු කරන එක තමයි ඔය වගේම විකල්පකම රාත්‍රියේ එනවා නම් සත්තුන්ට විදුලි ආලෝකයක් නැත්නම් ශබ්දය ඇති වෙන දෙයක් ඇති කරන එක අර බහුවිධ උපක්‍රම භාවිතා කළා තමයි අපේ මට්ටමේ මේක විසඳ ගන්න වෙන්නේ ගෙවත්තේදී. නමුත් මේක මම හිතන්නේ කෘෂිකර්මයේ කරන සමස්ත රාජ්‍යයේම අවධානය යොමු යුතු කාර්යයක් මේ සත්වහානි අඩු කරගන්න ඕනේ අපේ තිබෙන අසන්න ආරක්ෂා කරගන්න. හොඳයි අපිට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා ඔබට අවස්ථාව ලබා දෙනවා. මම මුරුටිවේ ජයසේකර අන්නගේ කල 4ක් ඉඳවලා තියෙනවා. දැන් අවුරුදු 3-4ක් වෙනවා ගෙඩි නෑ. අපි අන්නසි වගාව ගත්තාම බඳුන් ගතව කරන්නත් පුළුවන් පෝච්චි එක. එහෙම නැත්නම් අපිට ගෙවත්තේ බිම වගා කරන්නත් පුළුවන්. අපි අන්නසි වගා කරන්න හිටවන්න ගන්නවා රෝපණ ද්‍රව්‍ය වර්ග කිහිපයක්. එකක් තමයි මුලෙන් ඇති වෙන මුල් මෙරියා. ඊට පස්සේ එතනින් එහාට ගියාම අර ගෙඩිය ආසන්නෙන් ගෙඩිය පහලෙන් ඇති වෙන නටු මොරිය කියන එක. ඊට පස්සේ ගෙඩිය උඩින් අපි කොටෙස්සෝ අන්නසි ගෙඩිය උඩින් තියෙන මොරිය භාවිතා කරනවා. වඩා සූසු වෙන්නේ අර මුලෙන් ඇති වෙන මුල් මොරියෙක් භාවිතා කළොත්. මුල් මොරියෙක් භාවිතා කළොත් අපිට මාස 8කදී වගේ අස්වැන්න ගන්න පුළුවන්. ඒ වගේම අර ඉහළ කරඬු මොරියෙක් භාවිතා කළොත් අන්නසි ගෙඩියට උඩින් තියෙන කොටස භාවිතා කළොත් අවුරුදු 2ක් විතර යනවා අස්වැන්න දෙන්න. ඒ වගේම අර නටු මොරියෙක් කියන පුඩා කොටසක් භාවිතා කළොත් අවුරුදු 4ක් විතර යනවා. ඒ එකක් තමයි ඔබ භාවිතා කරන්න ඊට පස්සේ හරි ඉන්නවා නම් අර පහලින් එන මේ මුල් මොරියන් මේ අන්නසි වගාව සඳහා. ඒ වගේම තමයි අන්නසි වගාවට අවුව අවශ්‍යයි. අවශ්‍ය අවුව ලබා දෙන්න. හෙවනේ තිබ්බොත් අන්නසි පළදාව ඇති වෙන එක පරක් වෙනවා සහ අස්සන්න ගුණාත්මක අපමානත්ව අඩු වෙනවා. අවුව අවශ්‍යයි යම් අවුවක් 70% විතර අවුවක් ලබා දෙන්න කටයුතු කරන්න. කොළ 35ක් 40ක් වෙනකොට අවුව තිබුණොත් ඔබට පළදාව ලබා ගන්න පුළුවන්. මීට අවශ්‍ය නම් ඉතින් අපි වාණිජ වගාවේ නම් මේක මල් උත්තේජනය කරන්න එතරල් කියන හෝමෝනේ භාවිතා කරනවා. ඒක නියමිත සාන්ද්‍රයෙන් හදලා අර ගොබේට වක් කරාම මල් උත්තේජන වෙලා අපිට මාස 4ක් වගේ ඇතුළත අන්නසි අස්වැන්න ලබා ගන්න පුළුවන්. හොඳයි 268යි 24යි 11 268යි 94යි 28 අපේ දුරකථන අංක. ඒ වගේම ඔබට පුළුවන්කම තිබෙනවා ස්වදේශී සේවා මුහුණු පොත ඔස්සේත් මේ වැඩසටහන නරඹන්නට. ඒ වගේම ස්වදේශී සේවා YouTube channel එකනොත් ඔබට මේ වැඩසටහන නරඹන්නට පුළුවන්කම තිබෙනවා. දුරකථනයේ රැඳී සිටින ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ. ඔව් කතා කරන්න. මට දැනගන්න ඕනේ මේ මගේ ගෙවත්තේ අර කහ වගාව පොඩ අස්වැන්න අරගෙන තියෙනවා. ඒක මේ දවස්වල වර්ෂාව නිසා තම්බන්න හදන්න හම්බුන්නේ නැහැ තාම. ඒක මොකද ප්‍රශ්නයක් වෙනකොට දැන්නේ අපිට මේ ගිය මේ අවුරුද්දේ විශාල කහ අස්වැන්නක් ලංකාවේ ලැබුණා. කාමිලෙත් අඩුවක් වුණා. නමුත්
කහ ගොවි මහත්තුරු ගලවන්න නැතුවත් හිටියා. තව පොළවේ තියෙන අස්වනුත් ප්‍රමාණයකුත් තියෙනවා. ඔබතුමිය මම හිතන්නේ මේනකොට අස්වරු නෙලලා ඇති. නෙලලා වියලි ස්ථානයක ගබඩා කරලා තියාගන්න පුළුවන්. මාස දෙක තුනක් ඒක ගැටලුවක් නැහැ. ඒතකොට දැන්ට වර්ෂාව වැඩි නම් වර්ෂාව අඩු කාලයකදී කහලා ටික සුද්ධ කරන ඇඟිලි අර වෙනම කරලා මව් වල වෙන් කළා. ඊට පස්සේ ඔබට සුළු පරිමාණව නම් අපේ දැන් භාවිතා කරන රයිස් කුකර් එකක් වගේ එකක් භාවිතා කරලා එතන ස්ට්‍රීම් කරන ආකාරයට තඹ ගන්න පුළුවන්. එහෙම නැත්නම් නටන වතුර එකක රෙදි කඩක දාලා අර ඉරටයක් වගේ යනවාම අනිත් පැත්තේ යන වෙනකොට පැය කාලක් භාගයක් ඇතුළත තබලා ගර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මහා පරිමාණ තඹනවා නම් ඒ මහා පරිමාණ ආකාරයට තඹ ගන්න පුළුවන්. තඹල වියල ගන්න පුළුවන්. නමුත් වියලි කහ තෙතමනේ අඩු කළා ගබඩා කළාත් අපිට මාස 3-4ක් ගැටලුවක් නැතුව තබා ගන්න පුළුවන්. නමුත් අර සාම්ප්‍රදායිකව මාරුතු අප්‍රියල් මැයි වගේ කාල වෙනකොට පැලවීමේ ලක්ෂණයක් බලනවා තෙතමනේ තිබුණොත් ඒක වළක්වා ගන්න ඕනේ අර වියලි තත්ත්වේ පත් කරගෙන. බරපතල ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඉක්මනින්ම සැකසීමටත් යන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. හොඳයි අපිට තවත් දුරකථන මුතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. ස්තුතියි. මම කඩවත අසන්නිය. මගේ මෑවැල් කීපයක් තියෙනවා. හලෝ. ඔව් කතා කරන්න. මගේ මෑවැල් කීපයක් තියෙනවා. ඒවා මල් හැදිලා තියෙනවා දැන්. නමුත් සෑහෙන දිමියෝ ප්‍රමාණයක් ඉන්නවා. කුට්ට හැදිලා ඉඳලා ඒකට මම සමන් වතුර ඉස්සම ඒ ටික නැතුව ගියා. මේ මොනවාද මේ නෙවුම් මේ දිමියෝ මේ මල් කනවද කියලා මට හිතෙනවා. මොකද හැදෙන මල් වල කරල් හැදෙන්නේ නැහැ. ඔබතුමියගේ ප්‍රශ්නේ මට පැහැදිලි. ඇත්තටම දිමියාවේ මල් කණ්ඩ නෙමෙයි. ඔබතුමියගේ ඔය මෑවල් ආශිත හොඳින් බලන්න දලුව මල් රිකිඩි වල අලුත් ඒවා ඉන්නවා. චූටි සතෙක් දුබුරු පාට හුරු රතු දුබුරු පාට හුරු ඒ කුඩිත්තු විශේෂයෙන්. එතකොට මේගොල්ලෝ ඉස්මුරාගෙන වල සීනිමේ ධාවනයක් ශරීරයෙන් වැස්සෙනවා. මේකට තමයි මේ දිමියෝ එන්නේ. ඒ නිසා පළමුව මේ කුඩිත්තර ප්‍රතිකාර කරන එකක් තමයි මේ හොඳට වැල් පරීක්ෂා කරලා බලලා හානි වැඩියෙන්ම තියෙන කොටස් කපලා විනාශ කරලා දාන්න. එතනින් එහාට අලුයම් කාලයේ පින්නත් එක්ක අලු ටිකක් ඉහලා සබන් වතුර ටිකක් කියලා පස්සේ හොදලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් මේකට වතුර ලීටරයකට සබන් කුඩු හෝ දියර තේ හැන්දක ප්‍රමාණය දිය කරගෙන මේකට ඔබ සිංහල ඖෂධ සැල්වල තියෙනවා කොහොඹ තෙල්, පැංගිරි තෙල්, කුරුණු තෙල්. මේ වර්ග තුනෙන් ඕනෙම එකක තේ හැඳි භාගයක්. වතුර ලීටරයක් සබන් කුඩු හෝ දියර තේ හැන්දක් අර තියෙන තෙල් වර්ග තුනෙන් ඕනෙම එකකින් තේ හැඳි භාගයක් තිය කරන සවස් කාලයේ මේ භෝගයට යෙදුවොත් තවත් රෝග පලිබෝධ රාශියකටත් රොත්තු දීමක් සහ ඒ කුමී විකර්ෂකයක් හැටියට ක්‍රියා කරලා ඔබේ භෝගය ආරක්ෂා කරලා දෙනවා. දිමියොත් අයින් වෙයි. ඔබට අස්වැන්නකට යන්න පුළුවන්. හොඳයි. තවත් දුරකථන මුතුමක් තිබෙනවා. අපිට අවස්ථාව. අයිබෝන් මාත්මය. අයිබෝන්. මම පොල්ගාවිලින් කතා කරන්න දයානන්ද මංචරයි කියලා කෙනෙක්. මේ ඔබතුමාලගේ මේ වැඩසටහනකදී මේ එක දවසක් බද්දජී මහත්තයා හිටපු වැඩසටහනකදී කෘෂි දෙපාර්තමේන්තුවේ මහත්මයෙක් නිවේදනයක් කළා. අර කුඩිත්තෝ වාගේ අර ඇති වෙන තත්ත්ව වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා බෙදා හරින මේ යම් කුමිනාශකයක් ඒක දැනගන්න කැමති. ඊළඟට මේ අර වඳුරන් පිළිබඳව නිතරම කියවුණා මේකේ. මම උපදේශයක් වශයෙන් කියනවා ඔයාගේ ගෙදර අවට ඉන්න මේ සියලු දෙනා එක්ක එකතු වෙලා රකින්න පත්තු කරොත් සෑහෙන දුරට උන්ගෙන් මග ඇරෙන්න පුළුවන්. හැබැයි සමූහයක් වශයෙන් එකතු වෙන්න ඕනේ. අවට ගෙවල් වල අය කතා කරගෙන ඕගොල්ලෝ මේ රකින්න එකක් දෙකක් පත්තු කරොත් ඇති එක ගෙදරකින් දවසකට. එතකොට හැමතැනම පත් වෙනකොට ඒගොල්ලෝ යනවා ඒගොල්ලන්ගේ මේ කැලෑ බද ප්‍රදේශ වලට. අපේ ගම්මට ඇරලා. අනිත් එක අර මහත්පුරු කීප දෙනෙක් කතා කරා ඒගොල්ලන්ට උපදේශයක් නැහැ කියලා. මේ ඔබතුමාලට මම දැනුම් දෙනවා 19-20 නිතරම අපි වෙනුවෙන් විවෘතයි. ඒගොල්ලන්ගෙන් උපදෙස් ගොඩ අරගෙන මම හුඟක් මගේ වගා කටයුතු සාර්ථක කරගත්තා. මම මේ මහත්වරුන්ට කියනවා මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 19-20 අමතලා ඔබට අවශ්‍ය දේවල් දැනගන්න පුළුවන් කරුණු කාරණා ගොඩාක් පැහැදිලි කරලා දෙනවා මේ මහත්තුරු නෝන මහත්තුරු. ඒ පිළිබඳ දැනුම් දෙන්නයි මම කතා කරේ. මට අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. සියලු දෙනාටම
සුබ කාලයක් උදා වේවා. ඔය ස්තුතියි ඔබටත් මම හිතන්නේ අර මధుරන් පාලනය සම්බන්ධවත් අත්දැකීමක් බෙදාගත්තා. ඒ වගේම අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 19 තොරතුරු සේවා සම්බන්ධ සඳහන් කළාට කුඩිත්තන් විනාශ කරන්න පුළුවන් කෘමිනාශක වර්ග නම් රාශියක් අපි තියෙනවා. අපි කතා කරන්නේ ගෙවත්තේ. ඉතින් ගෙවත්තේ කතා කරන නිසා ගෙවත්තේදී අපි උපරිම උත්සාහ කරනවා කෘමිනාශක රසායන වලින් තොරව යන්න. එතකොට අපිට කාබනික පැත්තට යන්න. එතකොට ඒ කාබනික පැත්තේදී අපිට කරන්න පුළුවන් එකක් තමයි මං කිව්වේ අර කොහොඹ තෙල් වතුර ලීටරයකට සබන් දියර හෝ කුඩු තේ හැන්දක් දිය කරන එකට කොහොඹ තෙල් හෝ පැංගිරි තෙල් හෝ කුරුන් තෙල් යන තුනෙන් එක වර්ගයක තේ හැඳි භාගයක් කලවම් කරන ස්ප්‍රේ කරන එක. ඒ වගේම ලිපේ අලු ඉහෙන එක පාන්දරට. එතනින් එහාට පුළුවන් අපිට කොච්චි හොයාගන්න පුළුවන් නම් කොච්චි ටිකක් කොටලා ඉස්ම අරගෙන මේ ඉස්ම ටිකට ඒ ප්‍රමාණයෙන් 10 ගුණයක වතුර කලවම් කරලා ස්ප්‍රේ කරන්න පුළුවන්. මේ උපක්‍රම වලින් අපිට පහසුවෙන්ම පුළුවන්. ඒ වගේම කොහොඹ නිස්සාරකය වෙනම අපේ වෙළඳසැල්වලත් මිලදී ගන්න තියෙනවා. කුසි රසායන හෝ අලෙවි සැල්වලත් කොහොඹ දියර කෘමිනාශකයක් හැටියට ඒකත් මේකට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. ඊට අමතරව කෘමිනාශක නම් රාශියක් රසායන ද්‍රව්‍ය හැටියට තියෙනවා. මම ඔබට යෝජනා කරන්නේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී හැටියටත් ගෙවත්තට කෘමිනාශක අත්‍යවශ්‍යයි කියලා. අත්‍යවශ්‍ය නම් ඔබට මහ පරිමාණව තියෙනවා අත්‍යවශ්‍යයි හිතෙනවා නම් කුෂි රසායන අලෙවි සැලකට යෑමට පෙර ප්‍රදේශයේ කුෂිකර්ම ප්‍රවේශක මහත්මිය හම්බෙලා ඒ අවශ්‍ය උපදෙස් අරගෙන ඔබට අවශ්‍ය කෘමිනාශකය තෝරගන්න පුළුවන්. හොඳයි දුරකථන අංක මතක් කරන්නම් 268 24 11 268 94 28 අපේ දුරකථන අංක. අද දවසේදී ඔබව දැනුවත් කරන්නේ හෝමාගම පැලෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක පියල් කුමාරගේ මහතා. හොඳයි ඔබට අවස්ථාව ලබා දෙනවා. අයිබෝවන් මම පානදුරින් සුරයාජිකට මම කාබනික පොර වගාවක් කරන ගෙවත්තේ මට කරුණු දෙකක් දැනගන්න ඕනේ. පළවෙනි කාරණා තමයි එපාල රොක් ෆොස්ෆේටුයි ඩොලමයිටුයි අතර තියෙන වෙනස සහ යොදාගන්නේ කෙසේද? එතකොට මම තක්කාලි වගේ වගා කරලා තියෙන තනිකර කාබනික පොර වලින් පැල 15ක් විතර දැන් අඟල් 6ක් විතර 8ක් විතර උසයි. නමුත් හිතුව තරමට පළදා දලු දාව නැහැ. ඉතින් මම මේකට සෙන්සරේට දානවා වගේ ගෙවත්තේ තියෙන මම හදාගත්තු කාබනික පොර. ඉතින් මේකට මොකද්ද පිළියමක් කියන මට උත්තර බලාපොරොත්තු වෙනවා. ඔබතුමා එකක් පෝෂක ගැන ඇහුවා. අපි එක්පාවල ෆොස්ෆේට් කියන්නේ අනුරාධපුරයේ එක්පාවල ප්‍රදේශයේ තියෙන අපේ ෆොස්ෆේට් නිදියක්. ලෝකේ හොඳම ෆොස්ෆේට් නිදිය. මේක අපිට ෆොස්ෆරස් ලබා දෙන්න තමයි භාවිතා කරන්නේ. මේකෙදී සාමාන්‍ය ශාකයක අවශ්‍ය වැඩෙන්න පෝෂක 17ක් අවශ්‍යයි. එතනින් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන පෝෂක තුන අපිට ජලයෙන් සහ වාතයෙන් ලැබෙනවා. එතනින් එහාට ප්‍රධානම අවශ්‍ය වෙනවා නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන පෝෂක තුන. ඇත්තටම මේ අපි මේ රසායනික කෘෂිකර්මයට යොමු වුණාට පස්සේ ඒක අපි භාවිතා කරන්න පුරුදුනේ යූරියා වලින් නයිට්‍රජන් උත් සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් වලින් ෆොස්ෆරස් මියුරේට් පොටෑස් නැත්නම් රතු කුඩු පොර වලින් පොටෑසියම් උත් ලබා ගන්න තමයි හුරු උනේ. නමුත් අපිට එපාවල ෆොස්ෆේට් වල විශාල ෆොස්ෆරස් ප්‍රමාණයක් තියෙනවා. මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මේක ද්‍රාව්‍යතාවය වැඩි. කියන්නේ ශාකයට උරා ගන්න යම් කාලයක් යනවා. ඒ නිසා මේක ගෙවතු වගාවට සහ අපේ සාමාන්‍ය වගාවට භාවිතා කරනවා නම් කාබනික පොර හදනකොට කාබනික පොර කිලෝ 50කට ප්‍රමාණයක් හදනකොට එපාවල ෆොස්ෆේට් කිලෝ 1000ක් වගේ ගොඩක් හදනකොට එපාවල ෆොස්ෆේට් කිලෝ 50ක් වගේ මාරුවෙන් මාවට කලවම් කර ගැනීමෙන් මේකේ ද්‍රාව්‍යතාවය වැඩි කරගෙන අර කාබනික ද්‍රව්‍යත් එක්ක කලවම් කරලා යෙදුවොත් අපේ සාමාන්‍ය කන්න බොග වලට භාවිතා කරන්න පුළුවන්. එතකොට මේකෙන් අපිට ෆොස්ෆරස් පෝෂක ලබා දෙන්න පුළුවන්. මේ ඩොලමයිට් කියන්නේ රසායනික ගත්තොත් කැල්සියම් කාබනික් සහ මැග්නීසියම් කාබනේට් තියෙන්නේ. මේකත් ලංකාවේ නිදි වලින් ලබා ගන්න ඒවාත් තියෙනවා. නුවර දිගන මාතලේ ප්‍රදේශවල පිටරටින් ආනයනය කරන ඒවාත් තිබෙනවා. මේකෙදී අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ තෙත් කලාපයේ පස්සේ pH අගය. එහෙම නැත්නම් ගසකට ප්‍රශස්ත තත්ත්වයේ තිබුණොත් තමයි පෝෂක උරා ගන්න පුළුවන්කම තියෙන්නේ. රෝග පරිබෝධ අඩු කරගෙන යන්න පුළුවන්. එතකොට මේ pH අගය අඩු කරන හැටියටත් එක අවකාශයක් හැටියට අපි භාවිතා කරන ඩොලමයිට් අපි සාමාන්‍ය වර්ග මීටරයකට ග්‍රෑම් 200ක් අපි නිකන් භාෂාවෙන් කියනවා නම් අතේ දුරට මිටක් අවුරුදු සැරයක්වත් භාවිතා කරගන්නවා. එතනින් ගත්තාම බහුවාර්ෂික බෝය ගත්තොත් පොල් වලට වගේ කිලෝ එකක් දා ගන්නවා. කෙසෙල් වගේ බෝයක් අපිට වන්න ඉස්සලා ග්‍රෑම් 500ක් භාවිතා කරනවා. ඒ වගේම මේ ඩොලමයිට් තෙත් කලාපීය පරිසරයේදී භාවිතා කිරීම තුළ ගහට අවශ්‍ය කැල්සියම් සහ මැග්නීසියම් පෝෂකත් ලැබෙනවා. එතකොට සරුසාර අස්වැන්නකට යන්න පුළුවන්. තක්කලිය වගාවේ අර කොළදාව අඩුයි කියලා කිව්වා. එතකොට මට හිතෙනවා කොළදා අඟල් 6ක් විතර කොළදාව කියන්නේ දලු අඩුයි. ඒ නිසා ඉස්සරහට පළදාව අඩුයි කියලා හිතනවා.
එකක් මම හිතනවා මේ නයිට්‍රියන් පෝෂකය අඩුයි කියලා. ඉතින් එකක් තමයි අපි ගිරිසීරියා වගේ කොළ නැත්තම් නත්ත සූර්ය වල් සූර්යකාන්ත වගේ භාවිතා කළ තුමා කාබනික වගාව නිසා දන්නවා ඇති කාබනික දියර පොර හදාගෙන අපි යොදනවා නම් නයිට්‍රියන් පොඩ්ඩක් වැඩි කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ඔබතුමාට හැකියාව තියෙනවා නම් ෂණික ප්‍රතිචාරයක් හැටියට ඇල්බර්ට් දියර පොර මිශ්‍රණය යෙදුවොත් මේක ටිකක් ෂණිකව ප්‍රතිඵලත් කරගන්නත් පුළුවන්. හොඳයි අපිට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා අපිට ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ ගැටලු යොමු කරන්න. හෙලෝ මහත්තයා මම අපිට ඔබ හොඳින් නැහැ ඔබ ගැටලු යොමු කරන්න. හෙලෝ මහත්තයා මම කතා කරන්නේ කම්පානකට ආසන්නව දාරුව ග්‍රාම සේවා බසෙන් විපුල මුන්සිංහ කියලා එක්කෙනෙක්. මම පෙබරවාරි මාසෙ වෙනකොට භෝග වර්ග 18ක් වගා කළා මැල්ලුම් වර්ග 33කුත් එක්ක. ඒකට 21යි. එතනින් සමහර ඒවා මම පැල තවාන් වලින් ලබාගත් පැල හැටියට සමහර බීජ රතුවල නෝපෝල් සලාදකොළ නෝරෙලියෙන් ගෙන්නගත්ත මම හිතුවේ බීජ හැටියට තව බීජ වර්ගයක් ගත්තා මේ ගම්පහ නගරයේ තියෙන වෙළඳසැලකින් හයිබ්‍රිඩ් වර්ගයේ. ඉතින් මේ වෑන් සාර්ථකව ඵල දරාගෙන එන වෙලාවේ පුදුම විදිහට හානි සිද්ධ වුණා. අඩුවානේ වට්ටක්ක වල හොඳ ඵලදාවක් තිබුණා. ගෙඩි 4ක් වගේ ලැබුණේ. වැටකොළ වලින් වැටකොළ 4යි හිටෙවි ගෙඩි දෙකක් තුනක් ටිපින් එකක්වත් දැවුණා. පැකිලි ගෙඩි දෙකක් වැටකොළ 4ක් වගේ. ඉතින් මට දැනගන්න ඕනේ මේ හයිබ්‍රිඩ් බීජ සහ ඒ පැත්තට අපි යොමු වෙනවට වැඩිය දේශීය වශයෙන් අපට උරුම පැල වර්ග වලට යොමු වෙලා ඒවා දේශීයව තියෙන ඒවා සුමිහානිය අඩුද දිලේහානිය අඩුද කොයි පැත්තටද අපි වැඩි යොමු වෙන්න ඕනේ. ඇත්තටම අපි ගෙවත්ත වගාවට නම් අපි දේශීය වගාවට දේශීය භෝග වර්ග තමයි සෝදා ගන්න එක වඩා සුදුසු. මොකද එතකොට එකක් තමයි මේ දේශයට වරොත්තු දෙන ඒවා. මේ පරම්පරා ගණනාවක් මේ පොළොවේ හැදිච්ච සාකවල බීජ ඒවා. ඒ නිසා රෝග පලිබෝධ වලට හැම දෙයකටම වරොත්තු දීම වැඩි. දුෂ්කර පරිසර තත්ත්වයන් දරා ගන්න පුළුවන්. හයිබ්‍රිඩ් කියන ඒවා හදලා තියෙන්නම එක පරම්පරාවකින් අස්වනු දීලා වැඩි අස්වැන්න දීලා යන්න. ඒවා යම් කිසි විදියක රසායනික පොරවලට දක්වන ප්‍රතිචාරෙත් වැඩි. ඒ නිසා වඩාත් හොඳයි ගෙවත්තට නම් අපි දේශීය වර්ග වගා කරනවා. නමුත් රටක ආහාර අවශ්‍යතාවය සම්පූර්ණයෙන් සන්තුෂ්ත කරන්න අපිට දේශීය භෝග මතම යැපෙන්න බැරි වෙයි ෂණිකව. ඒ නිසා අපිට දේශීයව විදේශීයව හයිබ්‍රිඩ් නැත්තම් දෙමුහුන් තාක්ෂණය වැඩි දියුණු කරපු වර්ග වලට යන්න වෙනවා. ඒක තමයි යථාර්ථය. හොඳයි අපි විනාඩියක පමණ කාලයකින් අපි පොඩි සාරාංශයක් ලබා ගමු අපේ ගෙවතු අද කතා කරපු මාතෘකාව පිළිබඳව. එකක් තමයි අද අපිට තියෙන අභියෝග අතර ආහාර ප්‍රශ්නයක් එනවා. ලෝක ආහාර සංවිධානයක් දන්නවා තියෙනවා දැන්ට වසංගතයක් අවසානයේ දුර්භීක්ෂයක් නැත්නම් සාගතයක් එන තියෙන හැකියාව වැඩි. නමුත් රටක් ජාතියක් හැටියට මේ අභියෝග ජයගත්ත රටක් අපි ඓතිහාසිකවත්. ඒ නිසා එකක් තමයි මේ අද වගේ ජනමාධ්‍ය ඇතුළු විවෘතකයන් සියලු දෙනාම ජනතාව තුළ පුළුවන් අපිට කරන්න පුළුවන් අපිට පුළුවන් කියන මතවාදය ගොඩනගිය යුතුයි. එතනින් එහාට ගිහිල්ලා ඒකත් එක්ක තම තරාතිරම කොපමණ ව්‍යාපාරිකයෙක් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වුණත් Tamanට නිවාඩු කාලයේ පවුලේ සමාජිකයන් එක්ක මේ ගොවිතු වගාවට යොමු වීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම අර සම්ප්‍රදායික ගොවිතු සංකල්පයෙන් මිදිලා වෙනත් තාක්ෂණයන් හොයාගෙන අර ඉස්සර අපි කියනවා දැන වෙලදාම නොදැන ගොවිතැන කියලා. මම හිතන්නේ ඒක අද වෙනස් වෙලා. ගොවිතැනක් දැනගන්න ඕනේ. ඒ දැනගෙන ගොවිතැනට ගියොත් අනිවාර්යෙන් ජයග්‍රහණත් කරගන්න පුළුවන්. අපිට රටත් හැටියටත් ඉස්සරහට ගිහිල්ලා ලංකාවේ මම දකින විදියට ආහාර නැතුව කිසිම මිනිස්සෙක් මියන්න බෑ. හැබැයි අපි ආහාරයට ගන්නව ගැන අපි අදහසක් නැහැ දැන්. අපි ආහාරයේ සීමා වෙලා තියෙන නිසා සියලු දෙනාටම මේ වගා වැඩසටහනට වගා අරගලයක් කරමු කියලා මම ආරාධනා කරනවා. හොඳ අපි අද දවසේදී ගෙවත්තට ඉඳලා අවධානය යොමු කළේ මේ වර්තමාන තත්ත්වය එක්ක මේ ආර්ථික තත්ත්වයන් එක්ක අපි අපේ ගෙවත්තෙන් කොහොමද මේකට පිළිතුරක් ලබා දෙන්නේ කියන එක මේ පිළිබඳව දැනුවත් කළා හෝමාගම පැලැටි වෛරස් හඳුනා ගැනීම මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක පියල් කුමාරගේ මහතා. ඉතින් ඉක්මනටයි සෝදානම් වෙන්නේ ලබන සතියේ අඟහරුවාදා උදෑසන 9ට ගෙවත්තෙන් ඔබ හමුවීමේ බලාපොරොත්තු වෙන්න. අද දවසේ තාක්ෂණික දායකත්වය ලබා දුන්න රජීව නානායකර සමග හර්ෂණී වානකුරු නවමාධ්‍ය සහාය ලබා දුන්නේ ජගත් නවරත්න. ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය ඔබ සමග රැඳුණු මම සුරේකා පෙරේරා ඔබට යහපත් සතියක්.